ආයුබෝවන් දුවේ පුතේ ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව යටතේ මේ වෙලාව වෙන් වෙලා තියෙන්නේ 8 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණය විෂයට අදාළවයි. ඉතින් දුවල පුතාලට මතක ඇති පහුගිය සතියේ අපි කතා කළා පරිගණකයක දෝෂාවේක්ෂණය කරන්නේ කොහොමද කියලා. පරිගණකයක trouble shooting අපිට කම්පියුටර් එකේ ඇතිවන විවිධ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි එම පාඩමෙන් කතා කළා පරිගණකයේ දෘඩාංග දෝෂ කොහොමද අපි निराකරණය කරගන්නේ කියලා. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පරිගණකයේ මෘදුකාංග දෝෂ කොහොමද අපි निराකරණය කරගන්නේ කියලා. ඉතින් මේ පාඩම යටතේ මෙහෙයුම් පද්ධතිය සමග කාර්යක්ෂම හා ඵලදායීව පරිගණකය භාවිතා කරයි යන නිපුණතාව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම පරිගණකවල මූලික දෝෂාවේක්ෂණය සහ නඩත්තු කිරීමේ ක්‍රමවේද ගණනය කිරීම, ගවේෂණය කිරීම යන නිපුණතා මට්ටමට ළඟා වෙනවා. මේ පාඩම අවසානයේ මෘදුකාංග දෝෂ ගවේෂණය කර අදාළ දෝෂ විසඳීම සිදු කිරීමට දුවල පුතාලට පුළුවන් වෙනවා. So after this lesson you will be able to troubleshoot and resolve the relevant software problems in your computer. First of all, let's see what are the problems related to your computer. So there are two main problems, hardware related problems and software related problems. පරිගණකයක ප්‍රධාන වශයෙන් දෘඩාංග දෝෂ සහ මෘදුකාංග දෝෂ කියලා ආකාර දෙකක් තියෙනවා. අපි පහුගිය සතියේ කතා කළා දෘඩාංග දෝෂ පිළිබඳව. අද අපි කතා කරන්නේ මෘදුකාංග දෝෂ පිළිබඳව. So today we are going to discuss about software issues. Last time we discussed about hardware issues. So what are the software problems? Software problems also categorized into two main parts, application software related problems and operating system related software problems. මෘදුකාංග දෝෂ තවදුරටත් දෙආකාරයකට වර්ගීකරණය කරනවා. යෙදුම් මෘදුකාංග ආශ්‍රිත දෝෂ, ඒ වගේම මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිත දෝෂ. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු යෙදුම් මෘදුකාංග ආශ්‍රිත දෝෂ කියන්නේ මොනවද කියලා. ඊට කලින් යෙදුම් මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඉමු. යෙදුම් මෘදුකාංගයක් කියන්නේ පරිගණකය භාවිතා කරලා අපිට අවශ්‍ය යම් කාර්යයක් කරගන්න භාවිතා කරන මෘදුකාංග. එතකොට දුවල පුතාලා පරිගණකය භාවිතා කරලා ලියුමක් ටයිප් කරගන්න, එතකොට මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න, ඒ වගේ දේවල් වලට විවිධ මෘදුකාංග භාවිතා කරනවා. word processing software, එතකොට spreadsheet software කියන්නේ අපිට ගණනය කිරීම, ඒ වගේ accounts වලට අදාළ කටයුතු, ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ නම් mark sheet එකක් හදන්න, ඒ වගේ දේවල් වලට අපි excel මෘදුකාංගේ භාවිතා කරනවා. ඒ වගේම දුවල පුතාලා වැඩි වශයෙන් ඉන්ටර්නෙට් එක භාවිතා කරලා පාඩම් වලට අදාළ කරුණු කාරණා හොයා ගන්නවනේ. එතකොට Firefox, Chrome, ඒ වගේ browsers පාවිච්චි කරනවා. ඒවත් මෘදුකාංග. එතකොට image editing software දුවල පුතාලා ඉස්සලාම පරිගණක විද්‍යාගාරයට ගිහිල්ලා ඉගෙන ගන්න paint software එක. ඒක පාවිච්චි කරලා චිත්‍රයක් අඳින හැටි, ඒ වගේ දේවල්. එතකොට ඒවා තමයි අපි යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ. එතකොට මේ වගේ application software යෙදුම් මෘදුකාංග භාවිතා කරනකොට අපිට ඇතිවන දෝෂ කොහොමද निराකරණය කරගන්නේ කියලායි කතා කරන්න යන්නේ. එතකොට මොනවද අපිට ඇතිවෙන දෝෂ? අපි ඕපන් කරාම application software එකක්. යෙදුම් මෘදුකාංගය ඕපන් කරාම ඒක run වෙන්නේ නැහැ. ඕපන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. Maybe your application software does not run in properly or else it will not respond even though it is open. ඒක ඕපන් කරලා තිබ්බත් ඒක කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. software එක නිකන් ඕපන් වෙලා තියෙනවා, අපිට මුකුත් කරන්න බෑ. ඒ වගේම අපිට එක්කෝ ඒ software එකේ interface එක පේන්නේ නැහැ. We can't see the interface of that software.
otherwise it takes long time to open the software. අපේ මේ මෘදුකාංගය open වෙන්න ගොඩාක් වෙලාවක් යනවා. ඒක load වෙවි තියෙනවා. අර රවුමක් තියෙනවා කැරකි තියෙනවා. අපේ software එක open වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපිට ඕන විදියට මේක වැඩ කරන්නේ අපි close කරන්න කියනවා එයා close වෙන්නේ නැහැ. minimize කරන්න කියනවා minimize වෙන්නේ නැහැ. අපි ෆයිල් එකට ගිහිලා ෆයිල් එකක් open කරන්න try කරනවා. ඒ menu එක click කරාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. So the application software does not respond to the user. It doesn't respond to the user properly. Or else it is not indicate incorrect functioning. අපේ මෙහෙයුම් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් තමයි අපිට යෙදුම් මෘදුකාංගවල ඇති වෙන දෝෂ වෙන්නේ. So those are the issues that we get from our application softwares. Let's see what are the solutions that we can take for those issues. අපි බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන්ම දුවල පුතාලට කරන්න පුළුවන් ඒ යෙදුම් මෘදුකාංගය ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඒක ක්ලෝස් කරනවා. not responding ඒ විදිහට වැටිලා තියෙනවනේ අපි ඒක ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරන්න උත්සාහ කරලා බලනවා. එහෙමත් කරලා අපිට ඒක ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් අපිට පුළුවන් මෘදුකාංගයට අදාළ පිරිවිතර වලට ගිහිල්ලා ඒ කියන්නේ ස්පෙસિෆිකේෂන් වලට ගිහිල්ලා අපේ මෙහෙයුම් පද්ධතියට අදාළ වේ software එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා check කරන්න. So because the some application softwares does not compatible with the some operating systems. So we have to go and check whether the application software that we are going to open is compatible with my operating system. So if you are using Windows version, check whether that application software is compatible with that operating system or Unix operating system. Whatever the operating system you use. ඔගොල්ලෝ භාවිතා කරන Windows operating system එක වෙන්න පුළුවන්. Unix operating system එකක්, Mac operating system එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ operating system එකට අදාළව අපි open කරන්න යන මෘදුකාංගය application software එක යෙදුම් මෘදුකාංගය ගැලපෙනවද? ඒ operating system එක තුල පාවිච්චි කරන්න පුළුවන්ද කියලා check කරලා බලන්න ඕනේ. ඒ වගේම දුවල පුතාලට පුළුවන් දුවල පුතාලා භාවිතා කරන යෙදුම් මෘදුකාංගය බලපත්‍ර සහිත මෘදුකාංගයක්ද නැත්නම් නොමිලේ භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්ද කියලා. ඒ කියන්නේ බලපත්‍ර සහිත අපි මිලදීලා ගන්න මෘදුකාංග අපිට යම්කිසි කාල පරාසයක් ඇතුළත තමයි භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බලපත්‍ර සහිත මෘදුකාංග අපි මේ ඉන්ටර්නෙට් එක හරහා බාගත කරගන්නව නම් සමහරක් ඒවා අපිට නොමිලේ භාවිතා කරන්න පුළුවන් කාල පරාසයක් ලබා දෙනවා. ට්‍රයල් පීරියඩ් එකක්. එතකොට ඒ පීරියඩ් එකට අදාළව තියෙන කාලය තුල ඒක භාවිතා කරලා ඒ කාලේ ඉවර වෙලාද? ඒ වගේ දේවල් අපි check කරලා බලන්න ඕනේ. පරීක්ෂා කරලා බලන්න ඕනේ. So when you are going to use the application software, you have to check whether it is a licensed software or it is for free of use. So if you download it from the internet, you have to check whether the given trial period is expired or not. Otherwise, your application software will not be worked. ඊළඟට අපි බලමු යෙදුම් මෘදුකාංගය පිළිසකර කරන්න පුළුවන්ද? අපිට ඒක රිපෙයාර් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. නැවත පරිගණකය ආරම්භ කරලා මෘදුකාංගය රිපෙයාර් කළාට පස්සේ ඕපන් වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ සඳහා application software එකේ repair කියලා option එකක් තියෙනවා. So you can use repair option in the application software. So after you repair the software, you can reopen the application software and you can check whether it is work properly. ඒ වගේම දුවල පුතාලට පුළුවන් ඒ වැඩ කරන්න ඇති මෘදුකාංගය අස්ථාපනය කරලා නැවත ස්ථාපනය කරන්න. control panel එකේ ඔයගලන්ට පුළුවන් install and uninstall program වලට ගිහිල්ලා programs වලට ගිහිල්ලා program එක uninstall කරලා නැවත install කරලා බලන්න. So you can uninstall the problematic software from the computer and reinstall it. For that purpose, you can use the control panel in the computer. ඒ වගේම තව දෙයක් දුවල පුතාලට කරන්න පුළුවන්. අපි පරිගණකයේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් සුපරීක්ෂණය කරලා ඒ
මෘදුකාංගය නිවැරදිව වැඩ කරනවද කියලා බලලා නැවත විවෘත කරලා බලන්න පුළුවන්. ඒ පරිගණකයේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් සුපරීක්ෂණය කරලා අදාළ යෙදුම් මෘදුකාංගය නැවත ආරම්භ කරලා නිවැරදිව වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. So you can scan the computer using antivirus software and reopen the application software and check whether it is work properly. එතකොට මේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? අපිට පරිගණකයට වෛරසයක් ඇතුළත් වෙලා තිබුණොත් ඒ මෘදුකාංග සමහරක් මෘදුකාංග වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර වෛරසයක් කියන්නේ මොකද්ද? අපේ පරිගණක පද්ධතියට හානි පමුණුවන, ඒ වගේම දත්ත විනාශ කරන වෛරස් පිටපත් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇති අනිශිෂ්ට කේතයක්. කියන්නේ අපේ පරිගණක පද්ධතියට හානි පමුණුවන දේවල් අඩංගු තවත් මෘදුකාංගයක් තමයි වෛරස් එකක් කියන්නේ. එතකොට අපි නිතර ඉන්ටර්නෙට් භාවිතා කරනකොට පරිගණකයට එක හැම තැනටම හැම පරිගණකයකටම භාවිතා කරපු USB ඔයගලන්ගේ පෙන් ඩ්‍රයිව්ස් ගහනකොට ඒ වගේ CD භාවිතා කරනකොට අපේ පරිගණකයට වෛරස් ඇතුළත් වෙන්න පුළුවන්. අන්තර්ජාලය හරහා ඒ වගේ ඩිවයිසස් මගින්. ඉතින් ඒ ඇතුළත් වෙන වෛරසයක් මගින් අපේ පරිගණකයේ පද්ධතියට හානි කරලා තියෙන්න පුළුවන්. එතකොට ඒ හරහා දුවල පුතාල භාවිතා කරන්න යන යෙදුම් මෘදුකාංගය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න බලපෑම් එල්ල කරලා තියෙන්න පුළුවන්. මොකද වෛරස් මෘදුකාංග මගින් ඒවා ක්‍රියාත්මක වෙන්න අදාළ දැන් අපි යෙදුම් මෘදුකාංගයක් ඕපන් කරනකොට ඒක නිර්මාණය කරනකොට භාවිතා කරන විවිධ ෆයිල්ස් තියෙනවා. ඒ ෆයිල්ස් අර වෛරස් එක මගින් ඩිලීට් කරලා තිබුණොත් අපේ මෘදුකාංගය නිවැරදිව ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඇන්ටිවෛරස් software එකක් භාවිතා කරලා අපේ පරිගණකය ස්කෑන් කරලා අදාළ වෛරස ඉවත් කරලා මෘදුකාංගය වැඩ කරනවද ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නේ. ඊළඟට අපි බලමු මෙහෙයුම් පද්ධති මෘදුකාංග. දැන් අපි ඉස්සෙල්ලා කතා කළේ යෙදුම් මෘදුකාංග නිසා ඇතිවන දෝෂ. දැන් අපි බලමු මෙහෙයුම් පද්ධති මෘදුකාංග නිසා ඇතිවන දෝෂ මොනවද කියලා. ඊට ඉස්සෙල්ලා අපි බලමු මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිගණකය සහ පරිශීලකයා අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන මෘදුකාංගයක්. එතකොට අපි මේ ගැන ඊට ඉහත පාඩමකින් සාකච්ඡා කළා. දුවල පුතාලගේ පරිගණකය භාවිතා කරන operating systems Windows, Ubuntu, Linux, Mac OS ඒ වගේ විවිධ operating system හරහා තමයි පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ. අපිට පරිගණකයේ තියෙන සියලුම කටයුතු කරගන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය උපකාර වෙන්නේ. ඉතින් මෙහෙයුම් පද්ධතියේ යම්කිසි දෝෂයක් ඇති වුණොත් අපිට පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරගන්න ගොඩක් අපහසුතා ඇති වෙනවා. මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන වශයෙන් ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි පරිගණකය ආරම්භ වීමට බොහෝ වේලාවක් ගත වීම. අපි කම්පියුටර් එක ඔන් කරාම ඒක ඔන් වෙන්න ගොඩක් වෙලා යනවා. That means your computer will be slow in starting. And the other problem is not being responsive to user commands and due to slow processing. Because of the slow processing, your computer will be not being to responsive properly. ඒ කියන්නේ ඔයගලගේ පරිගණකයේ දුවල පුතාලගේ පරිගණකයේ මන්දගාමී වීම නිසා පරිශීලක අවශ්‍යතාවයේ මත නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ මන්දගාමීව නම් අපිට පරිගණකයේ අවශ්‍ය දේවල් අපිට ක්ලික් කරලා ඕපන් කරන්න ඒ දේවල් අපි ක්ලික් කරාට අවශ්‍ය වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ලෝඩ් වෙවි තියෙනවා. ඒ වගේම තමයි පරිගණක තිරය ආරම්භක තිරය හිස්වීම. Displaying a blank desktop screen. So when you on the computer, you can't see anything in your desktop screen. No icons, nothing. So that is another reason of error of the operating system. එතකොට පළවෙනි ගැටලුව පරිගණකය ආරම්භ කිරීමට බොහෝ වේලාවක් ගත වීම. කම්පියුටර් එක දරුවෝ ඔන් කරලා බලාගෙන ඉන්නවා එක ප්‍රොසෙස් වෙවි ලෝඩ් වෙවි තියෙනවා. පරිගණකය ඔන් වෙන්නේ නැහැ. ඉතින් අපිට මොනවද කරන්න පුළුවන්? එතකොට අපි බලමු
පරිගණකයේ මෙහෙම on වෙන්නේ නැතුව load වෙවි තියෙන්න මන්දගාමී වෙන්න හේතු මොනවාද? පරිගණකයක ආරම්භක වැඩසටහන් සංඛ්‍යාව විශාල වීම. So if you have several number of startup programs in your computer, so then your computer will be getting slow to start. ඒ වගේම ප්‍රධාන ආචරණය අනවශ්‍ය මෘදුකාංග සහ ගොනු වලින් පිරී පැවතීම. So that means if your hard disk with less storage due to unnecessary software and files, if you have irrelevant software or files saved in your hard disk, then also your computer will be slow. ඔයාලගේ දුවල පුතාලගේ පරිගණකයේ ප්‍රධාන ආචායනය භාවිතා නොකරන මෘදුකාංග සහ අනවශ්‍ය ගොනු වලින් පිරී පැවතිනවා නම් දුවල පුතාලා අනවශ්‍ය දේවල් සේව් කරලා නැවත භාවිතා නොකරපු දේවල් ගොඩක් පරිගණකයේ hard disk එකේ තියෙනවා නම් එතකොටත් අපේ පරිගණකය on වෙන්න වෙලා යනවා. එතකොට අපි බලමු ඒ සඳහා අපිට මොනවද කරන්න පුළුවන් කියලා. පරිගණකයේ ආරම්භක වැඩසටහන් අතුරින් අනවශ්‍ය වැඩසටහන් ඉවත් කිරීම. ඒ කියන්නේ දුවල පුතාලා දැකලා ඇති පරිගණකය on කරාම එක එක සමහරක් programs open වෙනවා. අර සමහරක් ඒවා automatically දුවල පුතාලා install කරනකොට ඒවා set කරාම ඒවා open වෙනකොට ඒ මෘදුකාංගය desktop එකේ open වෙලා පෙන්නනවා. Skype මෘදුකාංගය, මේ දවස්වල දුවල පුතාලා වැඩ කරනවා නම් Zoom මෘදුකාංගය, Teams මෘදුකාංගය, ඒ වගේ දේවල්. එහෙම නැත්නම් සමහරක් මෘදුකාංග ඔය music programs ඒ වගේ දේවල් auto open වෙන්න install කරනකොට ඔයගොල්ලෝ ඒ දේවල් install කරනකොට වැරදිලා හරි select වුණත් ඒවා auto startup එකේ open වෙනවා. එතකොට startup එකේ open වෙන programs ගොඩක් තියෙනවා නම් පරිගණකය on වෙන්න වෙලා යනවා. So you have to close unnecessary application programs running at startup of the computer. So you have to check what are the startup programs you have already set in your computer and close the unnecessary programs. ඊළඟට දුවල පුතාලට පුළුවන් අනවශ්‍ය ගොනු ප්‍රධාන ආචායනයෙන් ඉවත් කිරීම. එතකොට දුවල පුතාලගේ hard disk එකේ භාවිතා නොකරන සෑහෙන කාලයක් තිස්සේ පාවිච්චි කරේ නැති programs තියෙනවා නම්, මෘදුකාංග තියෙනවා නම්, files තියෙනවා නම් ඒවා check කරලා බලලා ඉවත් කරන්න පුළුවන්. ඒ සඳහා දුවල පුතාලට මෙහෙයුම් පද්ධතියේ තියෙනවා මෙවලමක් disk cleanup කියලා. ඒ disk cleanup tool එක භාවිතා කරලා දුවල පුතාලට පුළුවන් පරිගණකයේ අනවශ්‍ය files delete කරලා දාන්න. එතකොට disk cleanup software එකෙන් disk cleanup tool එකෙන් කරන්නේ පරිගණකයේ දුවල පුතාලා වැඩි කාලයක් තිස්සේ භාවිතා නොකරපු. ඒ වගේම සමහරක් programs වල අපි save කරනකොට විවිධ files හැදෙනවා, default files හැදෙනවා. ඒ වගේ save වෙලා තියෙන files, අනවශ්‍ය files delete කරන එක තමයි disk cleanup tool එකෙන් කරන්නේ. So you can remove unnecessary files from hard disk. So for this purpose you can use the disk cleanup tool in your operating system. From this disk cleanup tool it will delete the file that you have didn't use for long period. ඒ වගේම අපි බලමු දුවල පුතාලට මීට අමතරව මොනවද කරන්න පුළුවන් කියලා. අපි දැන් කතා කරපු විසඳුම් එකක්වත් හරියට ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැත්තම්, තවමත් අපේ කම්පියුටර් එක හරියට on වෙන්නේ නැත්තම්, slow නම් on වෙන්නේ slow නම් දුවල පුතාලට පුළුවන් මෙහෙයුම් පද්ධතියේ තියෙන repair option එක භාවිතා කරන්න. So you can use the repair option in the operating system to repair your operating system. Then also it will help to minimize the slowness of your computer. ඒ වගේම repair option එක භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කරන්න උත්සාහ කරපු එක මගිනුත් පරිගණකයේ මන්දගාමීත්වය අඩු වුණේ නැත්තම් දුවල පුතාලට සිද්ධ වෙනවා මෙහෙයුම් පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කරන්න. That means if the repair option also does not work,
you have to reinstall the operating system. So after you reinstall the operating system, your computer will be work properly and the slowness of the computer will be removed. ඊළඟ ගැටලුව තමයි පරිගණකයේ ආරම්භක තිරය හිස්වීම. දුවල පුතාලා පරිගණකය on කරාම ආරම්භක තිරය මොකුත් පේන්නේ නැත්තම් desktop එකේ icons අත් මොකුත් පේන්නේ නැත්තම් if you get the blank screen in your computer, so what we can do? අපිට මොනවද කරන්න පුළුවන්? එතකොට අපි බලමු ආරම්භක තිරය හිස් වෙන්න මොනවද බලපාන හේතු? ප්‍රධාන වශයෙන්ම මෙහෙයුම් පද්ධතියේ යම් දෝෂයක් නිසා. ඒ වගේම සිටුවම් වල වෙනස් වීමක් නිසා මේ විදිහට blank screen එකක් හිස් තිරයක් ඔබට දර්ශනය වෙන්න පුළුවන්. So what are the reasons for blank screen? So if your desktop icons may not be seen due to some operating system problem, or if you have enabled or disabled some settings in your operating system, so that may be caused to get the blank screen in your computer. ඉතින් මේ සඳහා අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් desktop තිරය දර්ශනය වෙන ආකාරය මොන මෝඩ් එකේද? desktop තිරය දර්ශනය වෙන්න අපි භාවිතා කරලා තියෙන මෝඩ් එක මොකක්ද කියලා settings වලින් check කරලා බලලා ඒක PC mode කියන අවස්ථාවට PC mode කියන එක තෝරන්න. So you have to select the PC mode in desktop display. ඒ වගේම මේ සඳහා දුවල පුතාලට කරන්න තියෙන්නේ task bar එකේ තියෙනවා notification icon එකක්, speech button එකක් වගේ එකක් task bar එකේ. ඒක click කරලා left hand side එකේ තියෙන ඒක click කරලා desktop එකේ notification icon එක click කරාම මේ වගේ window එකක් දුවල පුතාලට ලැබෙනවා. එතනදී tablet mode කියන එකට ගිහිල්ලා අපිට select කරන්න පුළුවන් settings වලින් PC mode එක කියන එක. ඊළඟට බලමු අපිට වෙන මොනවද කරන්න පුළුවන් කියලා. අපි mode එක display mode එක වෙනස් කරලත් අපිට icons මොකද desktop එකේ පේන්නේ නැත්තම් දුවල පුතාලට පුළුවන් desktop එකේ icons display කරන එක enable disable කරලාද කියලා පරීක්ෂා කරලා බලන්න. So when you change the mode to PC mode, and then also if you get the blank screen, you have to check whether your desktop icons are enabled or disabled in your operating system settings. එතකොට ඒ සඳහා දුවල පුතාලට පුළුවන් desktop එකේ right click කරලා එතකොට ලැබෙන menu එකෙන් view කියන option එක හරහා show desktop icon කියන option එක select කරන්න. ඒක ටික් වෙලා තියෙනවා නම් දුවල පුතාලට blank screen එකක් ලැබෙන්නේ නැහැ. desktop එකේ icons ටික පෙන්වනවා. So if still your icons are not viewed in your desktop, you can right click on your desktop. From that menu you can select view option, and from there you have to select show desktop icon. So if it is tick, so then you will get the icons in your desktop. So from that also you can get rid of blank screen of your desktop. ඉතින් අපි අද කතා කළේ පරිගණක ආශ්‍රිත දෝෂ වලින් මෘදුකාංග දෝෂ පිළිබඳව. මෘදුකාංග දෝෂ ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් පවතිනවා. යෙදුම් මෘදුකාංග ආශ්‍රිත දෝෂ සහ මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිත මෘදුකාංග දෝෂ කියලා. ඉතින් යෙදුම් මෘදුකාංග ආශ්‍රිත දෝෂ කොහොමද निराකරණය කරගන්නේ කියලා අපි කතා කළා. ඒ වගේම මෙහෙයුම් පද්ධතිය ආශ්‍රයෙන් ඇතිවෙන දෝෂ කොහොමද निराකරණය කරගන්නේ කියලා කතා කරා. ඒ වගේම අලුත් දෙයක් දුවල පුතාලා ඉගෙන ගත්තා. පරිගණක වෛරසයක් කියන්නේ මොකක්ද කියලා. පරිගණකයට හානි පමුණුවන දත්ත විනාශ කරන මෘදුකාංගයක්. So today we discussed about the software issues. So software issues you categorized into two types, that is application software issues and the other one is operating system software issues. අපි
කතා කළා මෘදුකාංග දෝෂ සහ ඒ වගේ ඒවා निराකරණය කරගන්නේ කොහොමද කියලා. දුවල පුතාලට මං හිතනවා මේ පාඩමෙන් පසු නිවැරදිව පරිගණකයක මෘදුකාංග දෝෂ निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. අපි තවත් පාඩමකින් නැවතත් හමු වෙමු. දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.